සාදු සාදු නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාළේ අපේ මේ හිත කියලා කියන්නේ වහා පෙරලෙන ස්වභාවයෙන් යුක්ත දෙයක් කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ හිතේ ස්වභාවය කියන්නේ අපිට අල්ලන්න අමාරු, ඊටාම් සියුම් දෙයක් කියනවා. නමුත් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නා මේ හිතේ ස්වභාවය අපි අල්ලගත්තොත්, හිත අපිට ඕන විදිහට සකස් කරගත්තොත්, ඒ වගේම හිතේ යහපත් දේවල් විතරක් පුරුදු කරගත්තොත් අපේ ජීවිතේට යහපත සැලසෙනවා, සැපත සැලසෙනවා. ඒ වගේම සංසාර දුකින් නිදහස් වෙන්න උපකාර වෙනවා කියලා. ඉතින් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්න අපිට මේ ලැබිච්ච ධර්මය අපේ ජීවිතයට ගලප ගන්න බැරි, මේ ධර්මය අපේ හිතට ගන්න බැරි, පුරුදු කරගන්න බැරි, මේ අපේ හිත ආවරණය කරපු ධර්මයන්ගෙන් යුක්තයි කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළ පංච නීවරණයන්ගෙන් අපේ හිත වැහිලා තියෙන නිසා අපේ හිතේ කුසලය හටගන්නේ නැහැ කියනවා. අපේ කුසලයට ඉඩක් නැහැ කියනවා, හිත පංච නීවරණයන්ගෙන් වැහිලා තියෙන නිසා. නමුත් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා හිතේ තියෙන පංච නීවරණ නැති කරගත්තොත්, හිතේ තියෙන පංච නීවරණ යටපත් කරගත්තොත් හිත ප්‍රභාස්වර වෙනවා, කර්මන්නේ වෙනවා. අපිට ඕන විදිහට අපේ හිත පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වෙට මෘදු වෙනවා. එහෙම වුණොත් අපේ හිත බොහෝ දියුණුවක් කරා යන්න පුළුවන්. බොහෝ දියුණුවක් කරා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්න අවසාන වශයෙන් අපේ හිතේ තියෙන සියලු කෙලෙසුන් නසා නිකලෙස් භාවයට, සියලු ආශ්‍රවයන්ගෙන් ප්‍රහාණත්වයට පත් වෙන්න පුළුවන්. ඉතින් පින්වත්නි, ඒ වගේ දියුණුවක් කරා යන්න පුළුවන් විදිහට අපේ හිත අපිට සකස් කරගන්න තමයි බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ දේශනා කළේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට මුණ ගැහුණේ. ඒ ධර්මයේ මුණ ගැහිලත් ඒ ධර්මයේ පුරුදු කරගත්තේ නැත්නම්, ධර්මයේ ජීවිතයට ගලපගත්තේ නැත්නම් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාළ මේ හිතේ ස්වභාවයට අපි යට වෙලා හිටියොත් පින්වත්නි, අපිට නැවතත් සතර අපායේ වැටි වැටි යන්න වෙනවා. අප්‍රමාණ දුක් විඳ විඳ සතර අපායේ ඉපදී මේ සසර ගමනේ නැවතත් යන්න වෙනවා. නැවතත් මේ ධර්මයක් අපිට නොලැබුණොත් අපි දිගටම සසරේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ ධර්මයේ ලැබිච්ච අවස්ථාවේ අප්‍රමාදීව ඒ ධර්මයේ ජීවිතයට පුරුදු කරගන්න කියලා. ඉතින් පින්වත්නි, මේ සිත පිරිසිදු කරගන්න හැටි, ප්‍රභාස්වර කරගන්න හැටි, කර්මන්නේ කරගන්න හැටි, මෘදු කරගන්න හැටි බුදුරජාණන් වහන්සේ උපමාවක් ඇසුරෙන් වදාළ ලස්සන සූත්‍ර දේශනාවක් තමයි උපක්ඛිලේශ සූත්‍රය. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ මහණෙනි, යම් උපක්ලේශයන්ගෙන් කිලිටු රත්තරන් මෘදුත් නොවේ, ක්‍රියාවට යෝග්‍යත් නොවේ, ඒ වගේම ප්‍රභාස්වරත් නොවේ, වහා බිඳෙන සුළුත් වෙයි, රණින් කරන දෙයකට මනවින් සකස් නොවේ. රත්තරන් වල මේ උපක්ලේශ පහක් තියෙනවා කියනවා. ඒ කියන්නේ පින්වත්නි, රත්තරන් වලට යම් උපක්ලේශයක් ආවට පස්සේ රත්තරන් උණු කරලා අපිට ඕන විදිහට හදාගන්න බෑ. ක්‍රියාවට යෝග්‍ය නැහැ.
ඊට පස්සේ මෘදු නෑ. ඉක්මනට බිඳෙන සුළුයි. කැඩෙනවා. ඒ වගේම ප්‍රභාස්වර නෑ ඒ රත්තරන්. ඒ උපක්ලේශ පහ තමයි රත්තරන් වල හටගන්නේ. කළු ලෝහ, ඊට පස්සේ ලෝහ, ඊයම්, සුදු ඊයම්, රිදි. මෙන්න මේ පහ නිසා රත්තරන් වල තියෙන අර ප්‍රභාස්වර බව නැති වෙනවා. මෘදු බව නැති වෙනවා. කර්මන්නේ ගතිය නැති වෙනවා. අපිට ඕන විදිහට රත්තරන් භාණ්ඩ, මාල, වලලු, මුදු, කරාබු ආදිය අපිට ඕන විදිහට සකස් කරගන්න අපහසුතාවයටපත් වෙනවා. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි යම් කාලයක රත්රන් මේ පංච උපක්ලේශයන්ගෙන් හොඳින් මිදුනේ වෙයිද? අන්න අර ලෝහ, කළු ලෝහ, ඊයම්, සුදු ඊයම්, රිදී ආදී මේ උපක්ලේශ රත්තරන් වලින් අයින් කරගත්ත දවසට එවිට රත්රන් මුදුත් වෙයි, ක්‍රියාවට යෝග්‍යත් වෙයි, ප්‍රභාස්වරත් වෙයි, වහා නොබිදෙන්නේ වෙයි. ඒ වගේම මුද්දකට වේවා, කුණ්ඩලාභරණයකට වේවා, ගෙලෙහි පළඳන ආභරණයකට වේවා, රන් මාලාවකට වේවා, වලල්ලකට, කරාබුවකට මේ යම් දෙයකට වේවා, යම් රත්තරන් පළඳනාවක් වේවා හදාගන්න කැමති නම් ඒ හදාගන්න පුළුවන් කියනවා. ඊටා පහසුවෙන් හදාගන්න පුළුවන් කියනවා. එබඳු රණින් කරන දෙයකට මනවින් සකස් වෙයි කියනවා. රත්රන් වලින් නියම ප්‍රයෝජනෙ ලැබෙයි කියනවා. මොකක් කරගත්තොත්ද? රත්තරන් වල තියෙන අර උපක්ලේශ අයින් කරගත්තොත්. රත්තරන් වල මිශ්‍ර වෙලා තියෙන ලෝහ, කළු ලෝහ, ඊයම්, සුදු ඊයම්, රිදී ආදී උපක්ලේශ අයින් කරගත්තොත් ඒ රත්තරන් වලින් නියම ප්‍රයෝජනෙ ගන්න පුළුවන් කියනවා. ඉතින් පින්වත්නි ඔන්න ඔය විදිහට බුදුරජාණන් වහන්සේ මේ රත්තරන් වල තියෙන උපක්ලේශයන් ගැන, රත්තරන් උපක්ලේශයන්ගෙන් මිදුණොත් රත්තරන් වල තියෙන වටිනාකම ගැන පෙන්වලා දීලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එසේයින්ම මහණෙනි යම් උපක්ලේශයන්ගෙන් කිලිටි වී ගිය සිත මෘදුත් නොවේයි, කර්මන්නේත් නොවේයි, ප්‍රභාස්වරත් නොවේයි, වහා බිඳී යයි. ආශ්‍රවයන් සේවීම පිණිස මනවින් සමාධිමත් නොවේයි කියනවා. ඒ වගේම සිතෙහි එබඳු උපක්ලේශයන් පහක් තියෙනවා කියනවා. ඒ තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්දය, උද්ධච්ච කුක්කුච්චය, විචිකිච්ඡා. මෙන්න මේ අපි අහලා තියෙන පංච නීවරණ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ උපක්ලේශ පහ හිතේ තියෙන තාක් හිත මෘදු වෙන්නේ නැහැ කියනවා. අපිට ඕන විදිහට අපේ හිතේ කුසල් පිහිටව ගන්න අමාරුයි කියනවා. පිහිටව ගන්න බෑ කියනවා. ඒ වගේම මේ උපක්ලේශ පහ හිතේ තියෙන තාක්කල් හිතේ ප්‍රභාස්වර ගතියක් නැහැ කියනවා. හිත කර්මන්නේ නැහැ කියනවා. ඒ වගේම හිත වහා බිඳී යන ස්වභාවයෙන් යුක්තයි කියනවා. ආශ්‍රවයන් සේවීම පිණිස මනවින් සමාධිමත් වෙන්නේ නැහැ කියනවා හිත. මොකක් තියෙනකන්ද? මේ පංච උපක්ලේශයන් තියෙනකන්. ඒ තමයි කාමච්ඡන්දය. පින්වත්නි කාමච්ඡන්දය කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ මේ කාමයන්ට හිතේ ඇතිවෙන කැමැත්ත. ඇහැට පේන රූප, ඊට පස්සේ ශබ්ද, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මේ කාමයන් ඔස්සේ හිත ඇදී යාම, කාමයන්ට හිතේ ඇතිවෙන කැමැත්ත, කාමයන් කෙරෙහි හිතේ ඇතිවේ තියෙන ආසාව, කාමයන් කෙරෙහි හිත බැස ගැනීම. මෙන්න මේ කාම ඡන්දය තියෙනකන්, කාම ඡන්දය හටගත් කල්හි අපේ හිතට කුසලයක් යන්නේ. ඒ කාම ඡන්දය කියන උපක්ලේශයේ තියෙනකන් අපේ හිත මෘදු නැහැ, කර්මන්නේ නැහැ, ප්‍රභාස්වර නැහැ, ක්‍රියාවට යෝග්‍ය නැහැ. ඒ කියන්නේ නිවන පිණිස, ආශ්‍රවයන් සේවීම පිණිස සමාධිය වැඩෙන්නේ. කාම ඡන්දය කියන උපක්ලේශය හටගත්තොත්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා ව්‍යාපාදය, තරහ යන ස්වභාවය, ක්‍රෝධය, දේශය, මේ ව්‍යාපාදය කියන උපක්ලේශයේ හිතේ තියෙනකන් හිත මෘදු නැහැ, කර්මන්නේ නැහැ. ඒ වගේම නිවන පිණිස පවතින ආශ්‍රවයන් සේවීම පිණිස සමාධිමත් වෙන්නේ, හිත ප්‍රභාස්වර නැහැ කියනවා. ඒ වගේම පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා තීන මිද්දය, හිතේ තියෙන කම්මැලිකම, නිදිමත හා අලස බව. නිදිමත හා අලස බව තියෙනකන් හිතේ කුසලයක් වැඩෙන්නේ නැහැ. හිත මෘදු නැහැ, කර්මන්නේ නැහැ, ප්‍රභාස්වර නැහැ. ඒ වගේම නිවන පිණිස ආශ්‍රවයන් සේවීම පිණිස සිත සමාධිමත් වෙන්නේ. මොකද හිතේ නිදිමත හා අලස බව කියන උපක්ලේශය තියෙන නිසා.
ඒ වගේම පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළා හිතේ පසුතැවීම නොසන්සිඳීම තියෙනකම්, හිතේ නොසන්සිඳීමත් පසුතැවීමත් කියන උද්දච්ච කුක්කුච්ච තියෙනකම් හිත කර්මන්නේ වෙන්නේ නැහැ කියනවා, මෘදු වෙන්නේ නැහැ කියනවා, නිවන පිණිස සමාධිය වැඩෙන්නේ නැහැ කියනවා. ඒ වගේම සිතේ ප්‍රභාස්වර බව නැහැ කියනවා, කුසල් වැඩෙන්නේ නැහැ කියනවා, කුසලයක් හටගන්නේ නැහැ කියනවා. ඒ වගේම හිතේ සැකය තියෙනකම්, විචිකිච්ඡාව තියෙනකම් මම මේ කරන දේ හරිද, මේ දේ හරිද, කොහොම වෙයිද කියලා හිතේ සැකය තියෙනකම් හිතේ ධර්මයේ පිහිටන්නේ, කුසලයේ පිහිටන්නේ. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔන්න ඔය කාරණා පහ හිතේ හටගන්න උපක්ලේශයන් කියනවා. හිතේ කුසලය වහන, ඊට පස්සේ කුසල් වඩන්න, කුසලය දියුණු කරන්න බාධා වෙන උපක්ලේශ කියනවා. හිත Tamanට ඕන විදිහට කුසලයේ පිහිටවා ගන්න බැරි, හිත මෘදු නැති, කර්මන්නේ නැති, ඒ වගේම හිත ප්‍රභාස්වර නැති, ආශ්‍රවයන් සේකොට නිවන කරා යන්න පුළුවන් සමාධියක් හිතේ හට නොගන්න උපක්ලේශ පහ තමයි කියන ඔන්න ඔය කාමච්ඡන්දේ, ව්‍යාපාදයේ, තීන මිද්දේ, උද්ධච්ච කුක්කුච්චේ, විචිකිච්ඡා කියන්නේ. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේවනාහි සිතේ ඇතිවන උපක්ලේශයන් පහයි. මහණෙනි මේ පංචවිධ උපක්ලේශයන්ගෙන් කිලිටි වී ගිය සිත මෘදුත් නොවේයි, කර්මන්නේත් නොවේයි, ප්‍රභාස්වරත් නොවේයි, වහා බිඳී යයි කියනවා. ඒ වගේම ආශ්‍රවයන් සේවීම පිණිස මනවින් සමාධිමත් නොවේයි කියනවා. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා මහණෙනි යම් කාලයක සිත මේ පංචවිධ උපක්ලේශයන්ගෙන් මනවින් මිදුනේ වෙයිද? හිත මේ පංචවිධ උපක්ලේශයන්ගෙන් මිදුනොත් බුදුරජාණන් වහන්සේ වදාළ එකල්හි සිත මෘදු වෙයි, කර්මන්නේ වෙයි, ඒ වගේම ප්‍රභාස්වර වෙයි, වහා බිඳී යන ස්වභාවය නැති වෙයි, ඒ වගේම ආශ්‍රවයන් සේවීම පිණිස සමාධිමත් වෙයි කියනවා. මොකක් වුණොත්ද? හිතේ තියෙන පංචවිධ උපක්ලේශයන් නැති කරපු දවසට, හිතේ තියෙන පංචවිධ උපක්ලේශයන් දුරු වුණොත් හිත මෘදු වෙයි, කර්මන්නේ වෙයි, ක්‍රියාවට යෝග්‍ය වෙයි, ප්‍රභාස්වර වෙයි කියනවා. වහා බිඳී නොයයි කියනවා. ආශ්‍රවයන් සේවීම පිණිස මනවින් සමාධිමත් වෙයි කියනවා. විශිෂ්ට ඥානයකින් සාක්ෂාත් කළ යුතු යම් ධර්මයක් ඇද්ද? ඒ ධර්මයන් විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කිරීම පිණිස සිත නැඹුරු වෙයි කියනවා. ඒ වගේම ඒ තැනෙහි ඒ ඥානය ලැබීම පිණිස ඒවා ප්‍රත්‍යක්ෂ කිරීමෙහි සමර්ථභාවය ඇති වෙයි කියනවා. එහෙනම් පින්වත්නි බලන්න අපි පොඩි කාලේ ඉඳන් බුද්ධං සරණං ගච්ඡාමි කියනවා, ධම්මං සරණං ගච්ඡාමි කියනවා, සංඝං සරණං ගච්ඡාමි කියලා ධර්මීය පුරුදු කරනවා. බණ අහනවා. හැම කටයුත්තකම දහම් කරුණක් ශ්‍රවණය කරලා ආරම්භ කරන්න පුරුද්දක් තියෙනවා. හැබැයි පින්වත්නි අපේ ජීවිතේ අපේ හිත එක තැනමයි. කොයි වෙලේ බැලුවත් අපේ හිතේ හටගන්නේ කෙලෙස්මයි. නිවන කරා අපි ගොඩාක් ඈත ඉන්නේ. නිවන කරා යෑමක් නැහැ. නිවනින් ඈත් වෙලා. ධර්මය අපේ හිතේ පිහිටන්නේ. ධර්මය අහනව මතක හිටින්නේ. මේ සෑම දෙයකටම හේතුව මොකක්ද එහෙනම්? මෙන්න මේ පංචවිධ උපක්ලේශයන්ගෙන් හිත යට වෙලා තියෙන නිසා අපිට ඕන විදිහට අපේ හිතේ ධර්මයේ පිහිටව ගන්න බෑ. අපිට ඕන විදිහට අපිට තරහක් එද්දී ඒක පාලනය කරගෙන මෛත්‍රී සිත උපදවා ගන්න බෑ. මොකද හිත මෘදු නැහැ, කර්මන්නේ නැහැ. ඊට පස්සේ හිත ප්‍රභාස්වර නැහැ, පැහැදිලි නැහැ. හිතේ අකුසල් හට ගන්නවද, දේශය හටගත්තද කියලා හඳුන ගන්න හිත පැහැදිලි නැහැ, ප්‍රභාස්වර නැහැ. අපිට ඕන විදිහට අපේ හිත රාගයක් එද්දී පාලනය කරගෙන ඒ විරාගී සිත පුරුදු කරගන්න අපිට හැකියාව නැහැ. මොකද මේ පංචවිධ උපක්ලේශයන්ගෙන් හිත වැහිලා තියෙන නිසා. ඒ වගේම අපේ හිතේ මෝහයක් හටගනිද්දී ඒක ප්‍රහාණය කරගන්න, අනිත්‍ය සිහි කරගන්න, ඊළඟට අසුභය සිහි කරගන්න, මරණ සතිය සිහි කරගන්න මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අපේ ජීවිතයට පුරුදු කරගන්න අපිට හැකියාව නැත්තේ, අපිට නික්ලේශී ධර්මයේ හිතේ උපදවා ගන්න හැකියාව නැත්තේ අපේ හිතේ මේ පංචවිධ උපක්ලේශයන් තියෙන නිසා. ඉතින් පින්වත්නි මේ පංචවිධ උපක්ලේශයන් නැති කරගත්තු දවසට බුදුරජාණන් වහන්සේ වදාලා එයාගේ හිත මෘදු වෙනවා කියනවා. ඒ කියන්නේ ඕන අතකට නවා ගන්න පුළුවන්. කර්මන්නේ වෙනවා කියන ඕන අතකට පෙරලා ගන්න පුළුවන්.
ඒ වගේම හිත ප්‍රභාස්වර වෙනවා කියනවා. හිතේ ස්වභාවය හඳුන ගන්න පුළුවන්. සරාගී හිතක්ද විරාගී හිතක්ද දේශසහිත හිතක්ද දේශරහිත හිතක්ද මේ හිතේ ස්වභාවය හඳුනගෙන හිත පාලනය කරගන්න පුළුවන්. ඒ වගේ මේ පංචවිධ උපක්ලේශයන් නැති වෙච්ච දවසට හිත වහා බිඳී නොයයි කියනවා. ආශ්‍රවයන් සේවීම පිණිස මනවින් සිත සමාධිමත් වෙයි කියනවා. ඒ වගේම පින්වත්නි මේ පංචවිධ උපක්ලේශයන් නැති කරගත්තු දවසට අපිට ඒ ධර්මයන් විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කරන්න හිත නැඹුරු වෙනවා කියනවා. හිත ධර්මාවබෝධය පැත්තටම නැඹුරු වෙනවා කියනවා. ඒ වගේම ඒ ඥානයන් ලැබීම පිණිස ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස සමර්ථභාවය ඇති වෙනවා කියනවා. ඉතින් පින්වත් ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා මේ විදිහට හිතේ පංචවිධ උපක්ලේශයන් නැති කරගෙන හිත තමන්ට ඕන විදිහට සකස් කරගත්තට පස්සේ මෘදු කරගත්තට පස්සේ කර්මන්නේ කරගත්තට පස්සේ ප්‍රභාස්වර කරගත්තට පස්සේ ඒ ඥානය ලැබීම පිණිස ප්‍රත්‍යක්ෂ කිරීමේ සමර්ථභාවය හිතේ ඇති කරගත්තට පස්සේ ඔහු කැමතිනම් අනේක විද 이르ති ප්‍රාතිහාර්ය අත්දකින්න. තනි කෙනෙක් ඉඳලා බොහෝ අය වගේ පෙනී සිටින්න. ඊට පස්සේ අහසින් ගමන් කරන්න. ඊට පස්සේ පොළවේ කිමිදෙන්න, ජලයේ සක්මන් කරන්න මේ නොයෙක් 이르ති ප්‍රාතිහාර්ය දක්වන්න කැමතිනම් එයාට ඒකට සමර්ථ වෙනවා කියනවා. එයාට ඒ 이르දි ප්‍රාතිහාර්ය දක්වන්න පුළුවන් කියනවා. බලන්න එහෙනම් මේ හිත අපිට කොයි තරම් මුලාවක දාලාද තියෙන්නේ. හිත අපිට මේ හැකියාවන්ගෙන් මේ නිකලෙස් ධර්මයෙන් කොච්චර ඈතට දාලාද තියෙන්නේ. එතකොට ඒ හිත වහලා තියෙන්නේ මේ පංචවිධ උපක්ලේශයන්ගෙන්. එතකොට මේ පංචවිධ උපක්ලේශයන් නිසා අපි නිවනින් කොච්චර ඈතද ඉන්නේ. බලන්න පින්වත්නි ඒ පංචවිධ උපක්ලේශයන් නැති කරගෙන හිත තමන්ට ඕන විදිහට සකස් කරගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා එයාට අනේක විධ 이르ති ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් කියනවා. ඒ කියන්නේ පින්වත්නි 이르දි විද ඥානය ලබා ගන්න පුළුවන්. නොයේක 이르දි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්. කොච්චරක් පුළුවන්ද කියන්නේ එයාට බ්‍රහ්ම ලෝකයේ දක්වා තමන්ගේ කයින් වසඟෙහි පවත්වාන්න පුළුවන් කියනවා. බබලෝ දක්වා වසඟේ පවත්වන්න පුළුවන් කියනවා කයින්. ඒ තරම් මේ හිත දියුණු කරන්න පුළුවන් මේ උපක්ලේශ නැති කරගත්තු දවසට, ප්‍රභාස්වර කරගත්තු දවසට, මෘදු කරගත්තු දවසට. ඉතින් පින්වත් ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළේ විතරක් නෙවෙයි. ඉදින් හේ කැමති වෙයි නම් සාමාන්‍ය මිනිස් ශ්‍රවණය ඉක්මවා ගිය විසුද්ධ වූ දිව්‍ය ශ්‍රවණයෙන් යුතුව දිව්‍ය වූ මානුෂීය වූද ඊතා දුර ඇත්තා වූද ළඟ ඇත්තා වූද ශබ්දාසන්නෙමි ඒ තැන්හි ඒ ඥානය අත්දැකීමට ප්‍රත්‍යක්ෂ කිරීමෙහිලා සමර්ථ වේ. ඒ කියන්නේ නොයේක් දුර තිබෙන ශබ්ද අහන්න හැකියාව තියෙනවා. දිව්‍ය වූද මානුෂීය වූද ඕන ශබ්දයක් අහන්න හැකියාව ලැබෙනවා. දිව්‍ය ශ්‍රවණ ඥානය ලබා ගන්න පුළුවන්. මේ හිතේ තියෙන පංචවිධ උපක්ලේශයන් දුරු කරලා හිත ප්‍රභාස්වර කරගත්තු දවසට. ඒ වගේම පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා ඉදින් හේ කැමතිනම් අන්‍ය සත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ සිත තම සිතින් පිරිසිඳ දකින්න පුළුවන් කියනවා. බලන්න අනුන්ගේ හිත දකින්න පුළුවන් කියනවා. ඒ කියන්නේ සරාගී හිතක් නම් සරාගී හිතක් කියලා හඳුන ගන්න පුළුවන් කියනවා. විරාගී හිතක් නම් විරාගී හිතක් කියලා හඳුන ගන්න පුළුවන් කියනවා. බලන්න මේ දුර්ලභ හැකියාවන් මේ ශ්‍රේෂ්ඨ හැකියාවන් ලබා ගන්න එකම බාධකේ මොකන්ද? මේ පංචවිධ උපක්ලේශයන්. කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තීන මිද්දේ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ පංචවිධ උපක්ලේශයන්ගෙන් හිත වැහිලා තියෙන නිසා අපිට මොනතරම් අලාභයක්ද? බලන්නේ හැකියාවන් කොච්චර සුන්දරද? අනිත් අයගේ හිතේ තියෙන ඒ සරාගී හිතක් නම් ඒක සරාගී හිතක් කියලා අන්‍යයන්ගේ හිත දකින්න පුළුවන් කියනවා. විරාගී හිතක් නම් විරාගී හිතක් කියලා අන්‍යයන්ගේ සිත දකින්න පුළුවන් කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහට අනිත් අයගේ හිත විමුක්තිය කරා යන හිතක් නම් විමුක්තිය කරා යන හිතක් කියලා දැකලා හඳුන ගන්න පුළුවන් කියනවා. මේ විදිහට අන්‍ය සත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ සිත තම සිතින් පිරිසිඳ දකින්න පුළුවන් කියනවා.
එතකොට බලන්න පින්වත්නි මේ හිතේ තියෙන උපක්ලේශයන් නැති කරගත්තොත් හිත කොයි තරම් අසිරිමත් විදිහට අපිට සකස් කරගන්න පුළුවන්ද? හිත කොයි තරම් මෘදුද කර්මන්නේද? ඒ සියල්ල වැහිලා තියෙන්නේ මේ උපක්ලේශ නිසා. ඉතින් පින්වත්නි ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා ඉදින් හේ කැමති වෙයි නම් අනේක ප්‍රාකාරයෙන් පෙරවිසූ කඳ පිළිවෙල දකින්න පුළුවන්. ඒ කියන්නේ එනම් එක් જાතියක් දකින්න පුළුවන්, ಜಾති දෙකක් දකින්න පුළුවන්, ಜಾති 10ක් 100ක් මෙහෙම තමන්ගේ අතීත ජීවිතේ දකින්න පුළුවන් ආපස්සට. මගේ කලින් ජීවිතේ මං කවුද? ඊට කලින් ජීවිතේ කවුද? අපි දකින්න ආස නැද්ද මේව? අපි ආසයි මං ගිය ආත්මේ කවුරුනාද කියලා දැක ගන්න. ඊට පස්සේ මං ඊට කලින් ආත්මේ කවුරු වෙලා හිටියද කියලා දැක ගන්න. කොහෙන් ආවද කියලා දැක ගන්න ආස නැද්ද? ආසයි. එක දෙයයි කරන්න තියෙන්නේ. මේ පංචවිධ උපක්ලේශයන් නැති කරගත්තු දවසට හිත මෘදු වෙනවා, කර්මන්නේ වෙනවා, ප්‍රබාස්සර වෙනවා. ඒ වෙලාවට අපිට පුළුවන් අපේ පෙරගත කළ ජීවිත දකින්න. බලන්න එහෙනම් අපේ හිත කොච්චර දියුණුවක් කරා යන්න තියෙන අවස්ථාවක්ද මේ පංචවිධ උපක්ලේශයන්ගෙන් නැති කරලා දාලා තියෙන්නේ. ඉතින් පින්වත්නි ඒ විදිහට අපේ අතීත ජීවිත විස්තර වශයෙන් දකින්න පුළුවන් කියනවා. ආකාර වශයෙන් දකින්න පුළුවන් කියනවා. ඒ කියන්නේ මම මේ නමින් හිටියේ. මං ගිය ආත්මේ මේ ලෝකෙ හිටියේ. මේ නමෙන් හිටියේ. මේ විදිහට ජීවිතය ගත කළේ. මේ මගේ අම්මා තාත්තා, මේ මගේ නෑදෑයෝ ටික සියල්ල දකින්න පුළුවන් කියනවා. ඊට පස්සේ ඊට කලින් ජීවිතේ මෙහෙමයි ওই විදිහට ආත්ම ගානක් ආපස්සට දකින්න පුළුවන් කියනවා. හිත කර්මන්නේ වෙච්ච දවසට. මේ උපක්ලේශයන්ගෙන් බැහැර වෙච්ච දවසට. ඉතින් පින්වත්නි ওই විදිහට ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළේ විතරක් නෙවෙයි. ඉදින් හේ කැමතිනම් මිනිස් ඇසින් දකින සීමා ඉක්මවා ගිය දිවැසින් දකින දේවල් දකින්න පුළුවන්. ඒ කියන්නේ පින්වත්නි මිනිසුන්ට පේන්නේ නැති නොපෙනෙන ලෝක දකින්න පුළුවන්. මිනිස් ඇස ඉක්මවා ගිය යම් තාක් දේවල් ඇද්ද සියල්ල දකින්න පුළුවන්. දිව්‍ය ලෝකයේ ස්වභාවය සියසින් දැක ගන්න පුළුවන්. නිරේ ස්වභාවය නිර්සතුන් විඳින අප්‍රමාණ දුක දකින්න පුළුවන්. ඉතින් පින්වත්නි ඔය වගේ මිනිස් ඇස ඉක්මවා ගිය දිවැස ලබා ගන්න පුළුවන් කියනවා හිතේ තියෙන උපක්ලේශ නැති කරගත්ත දවසට. උපක්ලේශයන්ගෙන් මිදුණු දවසට, හිත කර්මන්නේ වෙච්ච දවසට, මුදු වෙච්ච දවසට. ඉතින් පින්වත්නි ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළේ විතරක් නෙවෙයි. ඉදින් හේ කැමති වෙයි නම් ආශ්‍රවයන් සේවීමෙන් අනාශ්‍රව චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදීම සාක්ෂාත් කොටගෙන එයට පැමිණ වාසය කරන්න පුළුවන් කියනවා. සියලු කෙලෙසුන් ප්‍රහාණය කරලා ආශ්‍රවයන් ඡය කොට අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් දැක එයට පැමිණ වාසය කරන්න පුළුවන් කියනවා. ඒ කියන්නේ ආසවක්කේ ඥානය ලබා ගන්න, නිර්වාණය සාක්ෂාත් කරගෙන සියලු ආශ්‍රවයන් ඡය කරන්න පවා පුළුවන් මොකක් කරගත්තු දවසටද? සිතේ තියෙන පංචවිධ උපක්ලේශයන් නැති කරගෙන හිත මෘදුක වෙච්ච දවසට, හිත කර්මන්නේ වෙච්ච දවසට, ඒ වගේම හිතේ තියෙන ප්‍රබාස්වර වෙච්ච දවසට, හිත වහා බිඳී නොයන දවසට, ඒ වගේම ආශ්‍රවයන් සේවීම පිණිස මනවින් සිත සමාධිමත් වෙච්ච දවසට. එතකොට මේ කාරණා මේ විදිහට අපේ හිත මෙච්චර දියුණුවක් කරා යන්නේ පින්වත්නි මේ පංචවිධ උපක්ලේශයන් නැති කරගත්තු දවසට. ඉතින් බලන්න පින්වත්නි අපේ හිත මේ නිවනින් ඈත් කරලා තියෙන්නේ. නිවනට යන ගමනින් වළක්වලා තියෙන්නේ. නිවනින් මුදවලා තියෙන්නේ. අපේ හිතේ මෙන්න මේ හටගෙන තියෙන පංචවිධ උපක්ලේශයන් නිසා. ඉතින් පින්වත්නි අපි මහන්සි වෙන්න ඕනේ. කැප වෙන්න ඕනේ. උත්සාහවත් වෙන්න ඕනේ. සමතේ දියුණු කරගන්න ඕනේ. හිතේ හටගෙන තියෙන මේ පංචවිධ උපක්ලේශයන් නැති කරන්න. මේ පංචවිධ උපක්ලේශයන් බැහැර කරන්න. අපි මහන්සි වෙලා කැප වෙලා මේ පංචවිධ උපක්ලේශයන් නැති කරගත්තු දවසට අපිට පුළුවන් මෙන්න මේ දියුණුව කරා යන්න. ඒ උතුම් නිර්වාණය සාක්ෂාත් කරගන්න. මේ භයානක සසරින් එතෙර වෙන්න. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ මේ පංචවිධ උපක්ලේශයන් නැති කරලා හිත මනාකොට Tamanට ඕන විදියට සකස් කර ගැනීම පිණිස.
ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ නීවරණ පහනකි වර්ගයේදී දේශනා කරනවා මේ පංචවිධ උපක්ලේශයන් ඉබේ හටගත්තුව නෙවෙයි කියනවා. මේ පංචවිධ උපක්ලේශයන් හටගන්න නොයෙක් ධර්මයන් නොයෙක් ප්‍රත්‍යයන් උපකාරක ධර්මයන් තියෙනවා කියනවා. පින්වත්නි හරි ලස්සනට බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා මේ පංචවිධ උපක්ලේශයන් මේ පංච නීවරණ වලින් හිත ආවරණය වෙන්න මේ නීවරණ පිටිපස්සේ ආහාරයක් තියෙනවා කියලා. එතකොට ඒ ආහාරය හඳුනගත්තොත් අපිට හරීම පහසුයි මේ පංචවිධ උපක්ලේශයන් නැති කරගන්න. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මංපි සමනුපස්සාමි අනුප්පන්නං වා කාමච්ඡන්දං උපාදාය uppannං වා කාමච්ඡන්දං බීයෝ භාවාය වේපුල්ලාය සංවත්තති. මේ ඉපදිච්ච නැති කාමච්ඡන්දේ ඉපදීම පිණිසත් ඉපදිච්ච කාමච්ඡන්දේ වැඩි දියුණු වීම පිණිස විපුල බවට පත්වීම පිණිසත් වෙන එකම එක ධර්මයක්වත් දකින්නේ නැහැ කියනවා. යතයිදම් භික්කවේ සුබ නිමිත්තං මේ සුබ නිමිත්ත තමයි කියනවා ඉපදිච්ච නැති කාමච්ඡන්දේ උපදවන්නත් ඉපදිච්ච කාමච්ඡන්දේ වැඩි දියුණු කරන්නත් විපුල බවට පත් කරන්නත් උපකාර වෙන දේ. සුබ නිමිත්ත කියන්නේ පින්වත්නි අපි ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස මේ වාගෙන් රාගය ඇති වෙන විදිහට අපි නිමිති ගන්නවා. සරාගී නිමිති ගන්නවා. රාගය ඇති වෙන විදිහට අනුනිමිති ගන්නවා. අන්න ඒක තමයි කියනවා කාමච්ඡන්දේ ඇති වෙන්නත් ඇතිවෙච්ච කාමච්ඡන්දේ වැඩි දියුණු වෙන්නත් උපකාර වෙන ධර්මය. මේ විදිහට රාගය ඇති වෙන අරමුණු, රාගය ඇති වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරගෙන අපි ඒ ඔස්සේ වැරදි විදිහට කල්පනා කර කර ඉන්නකොට අපේ කාමච්ඡන්දේ වැඩි දියුණු වෙනවා කියනවා. එහෙනම් බලන්න පින්වත්නි කාමච්ඡන්දේ හිත ආවරණය කරගන්න. කාමච්ඡන්දේ කියන උපක්ලේශයෙන් හිත කිලිටි වෙන්නේ මේ සුබ නිමිත්ත නිසා. ඒ සුබ නිමිත්ත අයෝනිසෝ මනසිකාරය කරන නිසා. නමුත් පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යේන අනුප්පන්නෝ වා කාමච්ඡන්தோ නූපජ්ජති. ඒ වගේම උප්පන්නෝ වා කාමච්ඡන්தோ පහීයති. යතයිදම් භික්කවේ අසුබ නිමිත්තං. ඉපදිච්ච කාමච්ඡන්දේ ප්‍රහාණය පිණිසත් නූපන් කාමච්ඡන්දේ නූපද වීම පිණිසත් හේතු වන එකම එක ධර්මයයි කියනවා. යතයිදම් භික්කවේ අසුබ නිමිත්තං. ඒ තමයි කියනවා අසුබ නිමිත්ත. මේ කයේ තියෙන කෙස් පිළිකුලයි, වහා නැසෙන ස්වභාවයෙන් යුක්තයි, පිළිකුල් ස්වභාවයෙන් යුක්තයි, අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි කියලා මේ කයේ තිබෙන කෙස්, ලෝම, නිය, දත්, සම්මස්, නහරාදී මේ දෙතිස් මහා කුණපයන් පිළිබඳ නිරන්තරයෙන් අසුභානුකූලව දැකීම, අසුභය මෙනෙහි කිරීම, අසුභය පුරුදු කිරීම කාමච්ඡන්දය දුරු වෙන්න උපකාර වෙනවා. එතකොට බලන්න පින්වත්නි අපි අසුභ භාවනාව පුරුදු කරනවා නම්, අසුභය වඩනවා නම්, අසුභ අනුකූලව බලනවා නම් අපේ කාමච්ඡන්දය නැති වෙන්නේ ඒක උපකාර වෙන ධර්මයේ. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළ ඔන්න ඔය විදිහටයි හිතේ කාමච්ඡන්දය කියන උපක්ලේශය හටගන්නේ. ඒ වගේම ඔන්න ඔය විදිහට අසුභය වැඩිමෙන් කාමච්ඡන්දය කියන උපක්ලේශය නැති වෙන්නේ, ප්‍රහාණය වෙන්නේ. ඉතින් පින්වත්නි ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ මේ ව්‍යාපාදය කියන උපක්ලේශයත්, ව්‍යාපාදය කියන නීවරණයත් නිකන් හටගන්නේ කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මංපි සමනුපස්සාමි අනුප්පන්නං වා ව්‍යාපාදං උප්පාදාය uppannං වා ව්‍යාපාදං බීයෝ භාවාය වේපුල්ලාය සංවත්තති. යතයිදම් භික්කවේ පටිග නිමිත්තං. අන්න බුදුරජාණන් වහන්සේ වදාලා ඉපදිච්ච නැති ව්‍යාපාද ඉපදවීම පිණිසත්, ඉපදිච්ච ව්‍යාපාදයේ වැඩි දියුණු වීම පිණිසත් වෙන එකම එක ධර්මයක්වත් දකින්නේ නැහැ කියනවා මේ පටිග නිමිත්ත තරම්. ඒ කියන්නේ අපේ හිතේ ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසින් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරගෙන ඒවා පටිගයට අනුව සිටීම, තරහ යන ස්වභාවයේ නිමිති අනුනිමිති ගන්න එක තමයි
ව්‍යාපාදයේ පිණිස උපකාර වෙන ආහාරය කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නේ ඇහෙන් දකින රූප, ඒ දැකපු රූපය තරහ යන ස්වභාවයෙන් ඒ රූපයක් දැකලා මේ දේශ සහගත සිතුවිලි හිතනවා නම්, ඒ වගේ පටිඝ නිමිති අරගෙන අයෝනිසෝ මනසිකාරය කරනවා නම් නූපන් ව්‍යාපාදේ උපදිනවා කියනවා. උපන් ව්‍යාපාදයේ වැඩි දියුණු වෙනවා කියනවා. විපුල බවට පත් වෙනවා කියනවා. ඉතින් පින්වත්නි, මේ විදිහට බුදුරජාණන් වහන්සේ වදාලා හැබැයි මේ පටිඝ නිමිත්ත නැතුව, මේ පටිඝ නිමිත්ත බැහැර කරගෙන යම් කෙනෙක් මෙත්තා චේතෝ විමුක්තිය පුරුදු කරනවා නම්, මෛත්‍රී සහගත සිත පුරුදු කරනවා නම්, මෛත්‍රී සහගත සිත වඩනවා නම් පටිඝ නිමිත්ත බැහැර වෙනවා. ඒ වගේම ඒ මෙත්තා චේතෝ විමුක්තිය නූපන් ව්‍යාපාදයේ නූපද වීම පිණිසත්, උපන් ව්‍යාපාදයේ ප්‍රහාණය පිණිසත් උපකාර වෙනවා කියනවා මෛත්‍රී සිත. ඉතින් පින්වත්නි, ඔන්න ඔය විදිහට මෛත්‍රී සිත වඩද්දි, මෛත්‍රී සිත පුරුදු කරද්දි, මෛත්‍රී සිතින් වාසය කරද්දි අපේ ව්‍යාපාදයේ කියන උපක්ලේශය නැති කර ගන්න පුළුවන්. ව්‍යාපාදයේ කියන නීවරණයෙන් සිත මුදව ගන්න පුළුවන්. ඒකට උපකාර වෙන්නේ මෛත්‍රී සිත. ඒ වගේම පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාලා තීන මිද්දේ කියන ඒ උපක්ලේශය, තීන මිද්දේ කියන නීවරණයට උපකාර වෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මංපි සමනුපස්සාමි යේන අනුප්පන්නං වා තීන මිද්දං උප්පාදාය උප්පන්නං වා තීන මිද්දං බියෝ භාවාය වේපුල්ලාය සංවත්තති යතයිදම් භික්කවේ අරති තන්දි විජම්බිකා බත්ත සම්මදා චේතසෝච ලීනත්තං. අන්න බලන්න, මේ නූපන් තීන මිද්දේ ඉපදෙවීම පිණිසත්, උපන් තීන මිද්දේ වැඩි දියුණු වීම පිණිසත්, විපුල බවට පත්වීම පිණිසත් උපකාර වෙන එකමික ධර්මයක්වත් දකින්නේ නැහැ කියනවා. අරති තන්දි විජම්බිකා බත්ත සම්මදා චේතසෝච ලීනත්තං කියන මේ කරුණු නිසා. ඒ කියන්නේ පින්වත්නි අරතිය නිසා. අරතිය කියන්නේ කුසල් දහම් වල හිත නොඇලීම. ඒ වගේම කුසල් දහම් කෙරෙහි හිතේ තියෙන නොකැමැත්ත. ඒ වගේම සිත කුසල් දහම් වල සිත නොගැනීම, කුසලයේ කෙරෙහි සිත නොගැනීම, සිත නොඇලීම, නොකැමැත්ත. මෙන්න මේකට කියනවා අරතිය කියලා. දැන් අපි කුසලයක් වඩන්න ගියාම අපේ හිත හරි අකමැති. ඊට පස්සේ හිත ඒකට ඇලෙන්නේ. ඒකට කියනවා අරතිය කියලා. ඒ වගේම පින්වත්නි තන්දි කියන්නේ ප්‍රමාදී බව. කුසලයක් පුරුදු කරන්න ගියාම අපේ හිත අලස බවට පත් වෙනවා. ප්‍රමාදී බවට පත් වෙනවා. ඒකට කියනවා තන්දි කියලා. ඊළඟට විජම්බිකා. විජම්බිකා කියන්නේ පින්වත්නි අපි කුසල් වඩද්දී කුසලයක් පුරුදු කරන්න ගියාම ඇඟ හිරි අරිනවා. ඊට පස්සේ ඇඟමැලි කඩනවා. ඊට පස්සේ ඇඹරෙනවා. ඊට පස්සේ කිලිපෙලනවා. මේ වගේ අපි මේ කරන කටයුතු ඒවට කියනවා බුදුරජාණන් වහන්සේ විජම්බිකා කියලා. එතකොට නූපන් තීන මිද්දේ උපදින්නත්, උපන් තීන මිද්දේ වැඩි දියුණු වෙන්න, විපුල බවට පත් වෙන්න මේ අරති තන්දි විජම්බිකා කියන කරුණ උපකාර වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා බත්ත සම්මදා, බත් මතේ හේතු වෙනවා කියනවා. ඒ කියන්නේ දැන් අපි කෑවට පස්සේ හොඳට බඩ පිරෙන්න කෑවට පස්සේ අපිට එන අමුතු නිදිමතක් වගේ එකක්. අන්න ඒකට කියනවා බත් මතේ කියලා. එතකොට මේ බත් මතේ නිසා නූපන් තීන මිද්දේ නිදිමත අලස බව ඇති වෙනවා කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළ චේතසෝච ලීනත්තං හිතේ යම් හැකිලිච්ච ගතියක්, හැංගිච්ච ගතියක්, යටපත් වෙච්ච ගතියක්, හිතේ අකර්මණ්‍ය ගතියක් තියෙනවා. අන්න ඒක නූපන් තීන මිද්දේට උපකාර වෙන එකක් කියනවා. ඒ වගේම උපන් තීන මිද්දේ වැඩි දියුණු වෙන්න උපකාර වෙන එකක් කියනවා. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා තීන මිද්දේ කියන උපක්ලේශය හටගන්නේ ඔන්න ඔය කාරණා නිසා. ඒ තමයි අරතිය නිසා, තන්දිය නිසා, විජම්බිකාව නිසා, බත්ත සම්මදා නිසා, චේතසෝච ලීනත්තන් නිසා. ඔන්න ඔය කාරණා නිසා අපේ හිතේ නූපන් තීන මිද්දේ පවා උපදිනවා කියනවා. උපන් තීන මිද්දේ පවා වැඩි දියුණු වෙනවා කියනවා. විපුල බවට පත් වෙනවා කියනවා. ඉතින් පින්වත්නි හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා තීන මිද්දේ නැති කරගත්තොත්,
තීන මිද්දේ නැති කරගන්න නම් ඒ කෙනා තුළ තියෙන්න ඕනි කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා යේන අනුප්පන්නං වා තීන මිද්දෝ නූපජ්ජති උප්පන්නං වා තීන මිද්දං පහීයති යත ඉදං භික්කවේ ආරම්භ ධාතු නික්කම ධාතු පරක්කම ධාතු. උපන් තීන මිද්දේ නැති කරන්නත් ඊට පස්සේ උපන් තීන මිද්දේ නූපදවන්නත් තමන් තුළ තියෙන තීන මිද්දේ ප්‍රහාණය කරන්නත් උපකාර වෙන ධර්මයේ තමයි කියනවා ආරම්භ ධාතු නික්කම ධාතු පරක්කම ධාතු. ඒ කියන්නේ පටන් ගත්තු වීරිය ඊට පස්සේ දිගටම පවත්වාගෙන යන වීරිය ඊළඟට දැඩි ලෙස දියුණු කරගත්තු වීරිය කියන මේ වීරියන් තුන. ඒ කියන්නේ පින්වත්නි අපි දැන් මේ ධර්මයේ වඩද්දි තීන මිද්දේ ප්‍රහාණය කරද්දි ඊට පස්සේ මේ ධර්මයේ පුරුදු කරන්න ගනිද්දි අපේ හිතේ හටගන්නව වීරියක්. මං කොහොම හරි මේකෙන් ඈතර වෙනවා. කොහොම හරි නිදහස් වෙනවා. මම මේක කොහොම හරි කරගන්නවා කියලා වීරියක්. හැබැයි පින්වත්නි ටික දුරයි යන්නේ මතකත් නැහැ. සසරේ ස්වභාවය මතකත් නැහැ. තමන්ගේ අදිස්ථානය මතකත් නැහැ. එතකොට ආරම්භ ධාතු තිබිලා. ඒ කියන්නේ පටන් ගත්ත වීරිය තිබිලා. ඒක දිගටම පවත්වාගෙන යන්න වීරිය අපි තුලින් ගිලිහිලා ගිහිල්ලා. හැබැයි ටික කාලයක් පවත්වාගෙන යනවා. හැබැයි ඒක දැඩි ලෙස දියුණු කරගන්න ධර්ම මාර්ගයේ දියුණු කරගන්න උපකාර වෙන්නේ. ඒ විදිහට වීරිය දියුණු කරගෙන නැහැ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා අපි පටන් ගන්න වීරිය දිගටම පවත්ව ගන්න ඕනි. ඒ වගේම දැඩි ලෙස දියුණු කරගන්න ඕනි. මේ විදිහට ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන මේ තුනෙන් අපි තුල නූපන්න තීන මිද්දේ ආයි උපදින්නේ නැහැ කියනවා. ඒ වගේම උපන්න තීන මිද්දේ පවා ප්‍රහාණය වෙනවා කියනවා මේ විදිහට වීරිය වඩද්දී. එතකොට ඔන්න ඔය විදිහට තීන මිද්දේ කියන උපක්ලේශය, තීන මිද්දේ කියන නීවරණය බුදුරජාණන් වහන්සේ වදාලා බැහැර කරගන්න කියලා. ඔය විදිහට වීරිය වඩලා ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන කාරණා තුන පුරුදු කරගෙන තීන මිද්දේ ඔය විදිහට හිතෙන් නැති කරගෙන තීන මිද්දේ කියන උපක්ලේශය නැති කරගත්තොත් අපේ හිත එක උපක්ලේශයකින් මිදුණ වෙනවා. ඊට පස්සේ සුබ නිමිත්ත කියන කාරණාව බැහැර කරගෙන අසුබේ වඩලා අසුබ නිමිත්ත පුරුදු කරගෙන කාමච්ඡන්දය කියන උපක්ලේශය හිතේ නැති කරගත්තොත් අපේ හිත එක උපක්ලේශයකින් මිදුණ වෙනවා. ඒ වගේම මෛත්‍රී සිත උපදවාගෙන ව්‍යාපාදය කියන උපක්ලේශය නැති කරගත්තොත් තවත් උපක්ලේශයකින් අපේ හිත මිදුණා වෙනවා. ඒ වගේම පින්වත්නි මේ වීරියන් වඩලා ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන වීරියන් පුරුදු කරගෙන අපේ හිත තීන මිද්දෙන් බැහැර කරගත්තොත්, තීන මිද්දේ කියන උපක්ලේශයෙන් බැහැර කරගත්තොත් තවත් උපක්ලේශයකින් මිදුණ වෙනවා. ඉතින් පින්වත්නි ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ උද්ධච්ච කුක්කුච්චය කියන නීවරණයත් නිකං හටගත්තේ නෑ කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා නාහම් වික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි. යේන අනුප්පන්නං වා උද්ධච්ච කුක්කුච්චං උප්පාදාය. උප්පන්නං වා උද්ධච්ච කුක්කුච්චං බීයෝ භාවාය වේපුල්ලාය සංවත්තති. යත ඉදං වික්කවේ චේතසෝ අවපසමෝ. සිතේ නොසන්සිඳීම නිසා කියනවා උද්ධච්ච කුක්කුච්චය උපදින්නේ. උපන්න උද්ධච්ච කුක්කුච්චය වැඩි දියුණු වෙන්නේ විපුල බවට පත් වෙන්නේ සිතේ තියෙන නොසන්සිඳීම නිසා කියනවා. ඉතින් පින්වත්නි මේ සිතේ තියෙන නොසන්සිඳීම නැති කරගන්න ඕනේ. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ වදාලා සිතේ සංසිඳීම ඇති කරගන්න ඕනේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන්න ඕනේ. ධර්මයේ ගැන සිහි කරන්න ඕනේ. ශ්‍රාවක සංඝරත්නය ගැන සිහි කරන්න ඕනේ. හිතේ සංසිඳීම ඇති වෙන ධර්මයන් නිතර නිතර පුරුදු කරන්න ඕනේ. සිතේ සංසිඳීම ඇති වෙන ධර්මයන් ජීවිතයට එකතු කරගන්න ඕනේ. එතකොට අර නූපන් උද්ධච්ච කුක්කුච්චය උපදින්නේ නැහැ කියනවා. ඒ වගේම ඉපදිච්ච උද්ධච්ච කුක්කුච්චය පවා නැති වෙලා යනවා කියනවා. ප්‍රහාණය වෙලා යනවා කියනවා. එතකොට පින්වත්නි ඔය උද්ධච්ච කුක්කුච්චය කියන උපක්ලේශය හිතේ නැති කරගන්න පුළුවන් කියනවා. තවත් එක් හිත කිලිටු වෙලා තියෙන, හිත වැහිලා තියෙන තවත් එක් උපක්ලේශයක් හිතෙන් නැති වෙලා ගියාට පස්සේ හිත කර්මන්නේ වෙනවා, මෘදු වෙනවා. ඊට පස්සේ ක්‍රියාවට යෝග්‍ය වෙනවා කියනවා. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා මේ අන්තිම උපක්ලේශය විචිකිච්ඡාව.
බුදුරජාණන් වහන්සේ වදාලා මේ විචිකිච්ඡාව හටගන්න ප්‍රධාන කාරණේ තමයි කියනවා අයෝනිසෝ මනසිකාරය. බුදුරජාණන් වහන්සේ වදාලා නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මංපි සමනුපස්සාමි. අනුප්පන්නං වා විචිකිච්ඡං උප්පාදාය උප්පන්නං වා විචිකිච්ඡං බීයෝ භාවාය වේපුල්ලාය සංවත්තති. යතයිදම් භික්කවේ අයෝනිසෝ මනසිකාරෝ. ඔන්න බලන්න අපේ හිතේ සැකය හටගන්න. මම මේ කරන දේ හරිද? මම මේ කරන දේ නිවන කරා යනවද? මෙහෙම කරොත් හරියයිද කියලා හිත හිතා ඉන්නකන් ධර්මයේ හිතේ වැඩෙන්නේ. අන්නේ සැකයට හේතුව තමයි පින්වත්නි අයෝනිසෝ මනසිකාරය. නුවණින් තොරව විමසීම. නුවණින් තොරව කල්පනා කරනවා. නුවණින් කල්පනා කරනවා කියන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළ දේ ඒ විදිහටම කල්පනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ විදිහට කල්පනා කරන එක නුවණින් කල්පනා කිරීම. ධර්මානුකූලව කල්පනා කිරීම නුවණින් කල්පනා කිරීම. හැබැයි පින්වත්නි නුවණින් තොරව කල්පනා කරනවා මේක හරියයිද දන්නේ. මේක මේ විදිහට කරන්න පුළුවන්ද දන්නේ. ඔය කිව්වට මේක මේ විදිහට වැඩෙනවද දන්නේ. ඔය වගේ නොයේ කල්පනාවලින් වාසය කරනවා. අයෝනිසෝ මනසිකාරයෙන් වාසය කරනවා. අයෝනිසෝ මනසිකාරය නිසා බුදුරජාණන් වහන්සේ වදාලා නූපන් විචිකිච්ඡාව පවා උපදිනවා කියනවා. උපන් විචිකිච්ඡාව පවා වැඩි දියුණු වෙනවා කියනවා. විපුල බවට පත් වෙනවා කියනවා. ඉතින් පින්වත්නි මේ යෝනිසෝ මනසිකාරය වාසය කරන කෙනාගේ බුදුරජාණන් වහන්සේ වදාලා උපන් විචිකිච්ඡාව පවා ප්‍රහාණය වෙනවා කියනවා. උපන් විචිකිච්ඡාව ප්‍රහාණය පිණිසත් නූපන් විචිකිච්ඡාව නූපද වීම පිණිසත් උපකාර වන එකම එක ධර්මය තමයි කියනවා යෝනිසෝ මනසිකාරය. ඉතින් පින්වත්නි මේ යෝනිසෝ මනසිකාරයෙන් වාසය කළොත් අපේ විචිකිච්ඡාව කියන උපක්ලේශය හිතෙන් නැති කරගන්න පුළුවන්. බලන්න පින්වත්නි එතකොට බුදුරජාණන් වහන්සේ මේ නීවරණ පහන සූත්‍රයේදී පෙන්නලා දුන්නේ මේ අපේ හිතේ උපක්ලේශ අපේ හිතේ හටගන්න නීවරණ ඉබේ හටගත්තුව නෙවෙයි. ඒවට හේතු ප්‍රත්‍ය වෙච්ච ධර්මයන්. ඒ වගේ මේ නීවරණ බැහැර කරන්නත් හේතු ප්‍රත්‍ය වෙච්ච ධර්මයන් තියෙනවා. අන්නේ ධර්මයන් පුරුදු කරගත්තොත් ඒ වගේම මේ උපක්ලේශ හටගන්න හේතු වෙච්ච ධර්මයන් බැහැර කරගත්තොත් අපේ හිතේ ඒ හටගත් උපක්ලේශයන් නැති කරගන්න පුළුවන්. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට ඒ අසුබ නිමිත්ත පුරුදු කළොත් අසුබය පුරුදු කළොත් අසුබය වැඩුවොත් අපේ හිතේ නූපන් කාමච්ඡන්දය නූපදවා ගන්න පුළුවන්. ඒ වගේම උපන් කාමච්ඡන්දේ පවා ප්‍රහාණය කරගන්න පුළුවන් අසුබය පුරුදු කිරීමෙන්. එතකොට කාමච්ඡන්දය කියන උපක්ලේශය අපේ හිතෙන් බැහැර කරන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළේ මෙත්තා චේතෝ විමුක්තිය. මෙත්තා චේතෝ විමුක්තිය පුරුදු කරද්දී මෛත්‍රී සිත පුරුදු කරද්දී අපේ හිතේ නූපන් ව්‍යාපාදය නූපදවා ගන්න පුළුවන්. විතරක් නෙවෙයි පින්වත්නි උපන් ව්‍යාපාදේ පවා නැති කරගන්න පුළුවන්. අපේ හිත ව්‍යාපාදයේ කියන උපක්ලේශයෙන් බැහැර කරගන්න පුළුවන්. ඉතින් පින්වත්නි ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළේ අපේ හිතේ මේ හටගන්න අරතිය, තන්දිය, විජම්බිකා, බත්ත සම්මදා, චේතසෝච ලීනත්තං කියන මේ උදාසීන ගති නැති කරගත්තොත් අපේ උපන් තීන මිද්දේ පවා ප්‍රහාණය කරගන්න පුළුවන් කියනවා. ඒ වගේම නූපන් තීන මිද්‍යායු නූපදවා ගන්න පුළුවන් කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන මේ වීරියන් පුරුදු කරගත්තොත් මේ වීරියන් පුරුදු කරගත්තොත් නූපන් තීන මිද්දේ නූපදවන්නත් උපන් තීන මිද්දේ පවා ප්‍රහාණය කරගන්නත් පුළුවන් කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා සිතේ සංසිඳීම ඇති කරගත්තොත් හිතේ නූපන් උද්දච්ච කුක්කුච්චය නූපදවන්නත් උපන් උද්දච්ච කුක්කුච්චය පවා ප්‍රහාණය කරගන්න පුළුවන් කියනවා. ඒ වගේම යෝනිසෝ මනසිකාරය ධර්මානුකූලව නුවණින් විමසීම ඇති කරගත්තොත් පුරුදු කරගත්තොත් නූපන් විචිකිච්ඡාව නූපදවා ගන්නත් උපන් විචිකිච්ඡාව පවා ප්‍රහාණය කරගන්නත් පුළුවන් කියනවා. එතකොට මෙන්න මේ පංචවිධ උපක්ලේශයන්ගෙන් හිත බැහැර කරගන්න පුළුවන් කියනවා මේ හේතුව හඳුනාගත්තොත් මේ කාරණා පුරුදු කරගත්තොත්.
ඉතින් පින්වත්නි ওই පංචවිධ උපක්ලේශයන්ගෙන් හිත බැහැර කරගත්තොත් බුදුරජාණන් වහන්සේ මේ උපක්ලේශ කියන සූත්‍රයේදී පෙන්නලා දෙනවා අපේ හිත පංචවිධ උපක්ලේශයන්ගෙන් බැහැර වුණාට පස්සේ හිත මෘදු වෙනවා කියනවා. හිත කර්මන්නේ වෙනවා කියනවා. හිත ප්‍රභාස්වර වෙනවා කියනවා. හිත වහා බිඳී නොයයි කියනවා. ඒ වගේම ආශ්‍රවයන් සේවීම පිණිස මනවින් සමාධිමත් වෙයි කියනවා. විශිෂ්ට ඥානයකින් සාක්ෂාත් කළ යුතු යම් යම් ධර්මයක් ඇද්ද ඒ ධර්මයන් විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කිරීම පිණිස සිත නැඹුරු වෙනවා කියනවා. ඒ වගේ මේ තැනෙහි ඒ ඥානය ලැබීම පිණිස ඒවා ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස සමර්ථභාවයට පත් වෙනවා කියනවා. ඒ කියන්නේ නොයේක ඉරිදි ප්‍රාතිහාර ඥානය ලබා ගන්න පුළුවන්. ඊළඟට දිව්‍ය ශ්‍රවණ ඥානය ලබා ගන්න පුළුවන්. අනුන්ගේ හිත් දකින පරචිත්ත විඥාන ඥානය ලබා ගන්න පුළුවන්. පෙර ජීවිත දකින පුබ්බේ නිවාසානුස්සති ඥානය ලබා ගන්න පුළුවන්. ඒ වගේම මිනිස් දැක්ම ඉක්මවා ගිය දිව්‍ය චක්කු ඥානය ලබා ගන්න පුළුවන්. පින්වත්නි මේ බුද්ධ ශාසනයේ ලබන ඉහළම ඥානය ආශ්‍රවයන් ඡය කොට ආශ්‍රවයන් ඡය වූ බවට දන්නා ඥානය ආසවක්කේ ඥානය ලබා ගන්න පුළුවන්. මේ හිතේ තියෙන උපක්ලේශ බැහැර කරගත්තු දවසට. ඉතින් පින්වත්නි මේ උපක්ලේශ හටගන්න හේතු හඳුනගෙන ඒවා බැහැර කරගෙන උපක්ලේශ දුරු වීම පිණිස පවතින හේතු හඳුනගෙන ඒවා පුරුදු කරගෙන අපේ හිතේ තියෙන උපක්ලේශ බැහැර කරගෙන හිත අපිට ඕන විදිහට සකස් කරගෙන මේ ශ්‍රේෂ්ඨ ධර්මය හිතට ගලපාගෙන මේ ශ්‍රේෂ්ඨ ධර්මය පුරුදු කරගෙන මේ දුර්ලභ ධර්මය අපේ ජීවිතයට පුරුදු කරගෙන අපි සියලු දෙනාටත් ඒ ආශ්‍රවයන් ඡය කොට මේ ගෞතම බුදු සසුන තුලම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ දුර්ලභ වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පුණ්‍ය අනුමෝදනාව. අද දින ධම්ම පූජා සදහම් දේශනාව සඳහා විකාශන අනුග්‍රහය දරන්නේ ඊශ්‍රායලයේ පෙරුසෙලම නුවර සේවයේ නියුතු පින්වත් ජී.ඒ. අනූෂා ප්‍රියදර්ශනී මහත්මිය විසින්. ඉතින් මේ පින්වත් මහත්මිය මුල් වෙලා ධර්ම දානමය වශයෙන් තමන්ගේ ජීවිතයට රැස් කරගත් මේ උදාරතර පින අපි පළමුවෙන්ම සියලුම දෙවියන්ට අනුමෝදන් කරමු. දෙදෙව්ලොවට අධිපති සක්දෙවිදානෝ සතරවරම් දෙවිවරු සෙන්පති දෙවිවරු ප්‍රදාන සදෙව්ලෝක වාසී සියලුම දෙවියෝ මේ පින් සතුට සිතින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ගටිකාර බ්‍රහ්ම රාජයා සහම්පති බ්‍රහ්ම රාජයා ප්‍රදාන බඹලෝ වාසී සියලු බ්‍රහ්මයින් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ලක්වාසී බුදුසසුන සුරකින්න උපුල්වන් දෙවියන් සුමන සමන් දෙවියන් ආදී නානා නම් ගොද්දරන සියලු දෙවියෝද මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප සියලු දෙනාගේ ඉෂ්ට දේවතාවුන්ද මේ පින් අනුමෝදන් වෙත්වා. පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලෝ දක්වා වැඩවසන අල්පේශාක්‍ය මහේශාක්‍ය පිනට කැමති සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා යනුතුම් සේක බල ධර්මයන්ගෙන් වැඩෙත්වා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයන් මීට වසර 4කට පෙර මිය පරලොව ගිය ජී.එච්. ප්‍රේමරත්න පියාණන්ට අනුමෝදන් වෙත්වා. ඒ වගේ මිය පරලොව ගිය එච්.එම්. මැණික්කාමි කිරියම්මාට, ජී.එච්. අනුලාවතී නැන්දනියට, එච්.පී. සුමනාවතී හින්දෙනිය ලොකු අම්මාට සහ එස්.එම්. අනුලාවතී කිරියම්මාට අනුමෝදන් වෙත්වා. ඒ වගේ මිය පරලොව ගිය හිටපු විදුහල්පති යූ.ඒ. ගාමිණී මහත්මයාට අනුමෝදන් වෙත්වා. අද දින ධම්ම පූජා සදහම් දේශනාවේ විකාශන දායකත්වයේ දරූ ජී.එච්. අනූෂා ප්‍රියදර්ශනී මහත්මිය නමින් ඒ පවුලේ සියලු දෙනා නමින් උදව් උපකාර කළ සියලු දෙනා නමින් මේ ජීවිතයේදී අනන්ත සංසාරයේ පුරාවටත් මිය පරලොව ගිය සියලුම ඥාතීන් හිත මිත්‍රාදීන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිතය සැපවත් වේවා, සුවපත් වේවා, සාපිපාසාදී දුක්ගිනි නිවෙත්වා. වහ වහා සුගති සම්පත්තිය ලබත්වා. සංසාර දුකින් අත් මිදීමේ වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු.
ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අපකට මේ දහම් මඟ විවර කර දුන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ගුරු දේවයන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දිගාසිරි සම්පන්නිය ලබත්වා. සුවසේම ධර්මයේ හැසිරෙමින් මේ ගෞතම බුද්ධ ශාසනය තුලම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් මහමෙවුනා වාසී සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාට අනුමෝදන් වෙත්වා. රට ලෝක වාසී සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාට අනුමෝදන් වෙත්වා. ඒ වගේම පින්වත් අනගාരികා මෑණියන් වහන්සේලාට අනගාരിക දූපතුන්ට අනුමෝදන් වෙත්වා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සුවසේම සසුන් පිළිවෙත් පුරමින් දහම් මඟ දියුණු කරගෙන මේ ගෞතම බුදු සසුන තුළම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් පින්වත් ජී.එච්. අනෝෂා ප්‍රියදර්ශනී මහත්මියට අනුමෝදන් වෙත්වා. ඒ පින්වත් මහත්මියට මේ පුණ්‍යානුභාව බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසෙත්වා. දීර්ඝායුෂ සම්පන්නිය සැලසෙත්වා. නිරතුරුවම කල්යාණ මිත්‍ර ඇසුර ලබමින් සද්ධර්ම ශ්‍රවණය කරමින් ප්‍රඥාව දියුණු කරගෙන තව තවත් පින් දහම් රැස් කරගෙන ගුණ දහම් දියුණු කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනය තුල මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දින ධම්ම පූජා සදහම් දේශනාවේ දායකත්වයේ දරුවේ පින්වත් ජී.එච්. අනෝෂා ප්‍රියදර්ශනී මහත්මියගේ පවුලේ සුජීවත්ව සිටින දෙමව්පිය ගුරුවර නෑදෑ හිත මිතුරු සෑම සියලු දෙනාටමත් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකින් සියලු දෙනාටත් අනුමෝදන් වෙත්වා. අද දින ධම්ම පූජා සදහම් දේශනාව ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටමත් අනුමෝදන් වෙත්වා. ඔබ අප සියලු දෙනාගේම පවුල්වල සුජීවත්ව සිටින දෙමව්පිය ගුරුවර නෑදෑ හිත මිතුරු සියලු දෙනා අනුමෝදන් වෙත්වා. සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, චිරජීවනය ලබත්වා. කායික මානසික දුක් පීඩාවන්ගෙන් අත් මිදෙත්වා. කායික මානසික සැප සැහැල්ලුව ලබත්වා. කිසිදු කරදරයකින් බාධාවකින් පීඩාවකින් තොරව සුවසේම දහම් මඟ දියුණු කරගෙන පින් දහම් රැස් කරගෙන ගුණ දහම් දියුණු කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනය තුලම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ දුර්ලභ වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.